ඒකායන අරමුණක් සාක්ෂාත් කර ගැනීමට අන්තර් ක්‍රියාකාරීත්වයෙන් යුතුව සාමූහිකව ක්‍රියා කරන සම්පත් සමූහයක් කියලා අපි කියනවා. ඕක තමයි පද්ධතියේ මූලික නිර්වචනය. right? එතකොට මේ පද්ධතියේ නිර්වචනයට අදාළව අපි මේ පද්ධතියක් කියන්නේ මොකක්ද කියන එක මැනේජ් කරගන්න ගියොත් මේ පද්ධතිය කියන එක අපි පරිගණකයටම සීමා කරලා කම්පියුටර් සිස්ටම් කියන තැනට අපි මුලින්ම යන්නේ නැහැ. අපි යන්නේ සිස්ටම් එකක් කියන පද්ධතිය. ඔයගොල්ලෝ ගත්තොත් නේද අපේ අවට පරිසරය ගත්තොත් සිස්ටම්ස් ගොඩක් අපිට හදාගන්න පුළුවන්. right? ඒ වගේම අපේ මිනිස් ශරීරය ගත්තොත් පද්ධති ගොඩක එකතුවක් නේද? ස්නායු පද්ධතිය, රුධිර සංසරණ පද්ධතිය, බහිස්රාවීය පද්ධතිය, right? ඔය වගේ පද්ධති ගොඩක එකතුවක්. ඒතර ඒ වගේ තමයි මේ හැම පද්ධතියක්ම අරගත්ත මේ පද්ධතිය ඇතුළතදී මෙන්න මේ කියන දේවල් ටික සිද්ධ වෙනවා. right? උදාහරණයක් විදිහට අපි අරගත්තොත් අපේ ශ්වසන පද්ධතිය. ඒකායන එකේ තියෙන අරමුණ තමයි වාතයේ තියෙන ඔක්සිජන් ටික පෙරලා අරගෙන රුධිරයට ලබා දීම. right? ඒක තමයි අපි හුස්ම ගැනීමේ ක්‍රියාවලිය කරන්නේ. එතකොට ඒ අරමුණ තමයි ශ්වසනය හරහා රුධිරයට ඔක්සිජන් ටික ලබා ගැනීම. right? එතකොට ඒක කරගන්න අන්තර්ක්‍රියාකාරීත්වයෙන් යුක්තව සාමූහිකව ක්‍රියා කරන සම්පත් සමූහයක් අපි ගාව තියෙනවා නේද? අපි නහය අරගත්තම ඊට පස්සේ අපේ නේද කොටස් ටික නම් මට හරියට මතක නැහැ. උගුර, පෙනහළු ඔය කියන දේවල් ටික ගත්තම ඒවා එක එක සම්පත් අපි ගාව තියෙනවා නේද? එතකොට මේ සම්පත් ටික අන්තර්ක්‍රියා කරන්න ඕනේ. එකිනෙකා සමග ක්‍රියා කරගන්න ඕනේ. නාහයේ තියෙන නාස්පුඩු ඇතුලින් යන වාතය පෙනහළු දක්වා ගමන් කිරීමේ මාර්ගයක් තියෙන්න ඕනේ. ඒ මාර්ගයට කීප දෙනෙක් සම්බන්ධයි. ඒ කියන්නේ ඒගොල්ලෝ අන්තර්ක්‍රියා කරනවා සාමූහිකව ක්‍රියාත්මක වෙනවා. right? ඒගොල්ලෝ ඒ එකතු වෙලා කරන ක්‍රියාකාරීත්වය නිසා තමයි ඒගොල්ලන්ගේ අරමුණ සාක්ෂාත් කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. right? එතකොට අපිට ඕක අපි අපිට තියෙන ගොඩක් දේවල් වලට ඇප්ලයි කරන්න පුළුවන්. දැන් මොබයිල් ෆෝන් එකක් ගත්තොත්. මොබයිල් ෆෝන් එකක් කියලා කියන්නේ සිස්ටම් එකක්. මොබයිල් ෆෝන් එකේ තියෙන අරමුණ තමයි sannivedanaya සිද්ධ කිරීම. එතකොට sannivedanaya සිද්ධ කරගන්න එයා ගාව තියෙනවා සම්පත් මොනවද? එයා ගාව තියෙනවා බටන්ස් තියෙනවා, නැත්නම් ටච් ස්ක්‍රීන් එකක් තියෙනවා. අද කාලේ මොඩර්න් ස්මාර්ට්ෆෝන් එකක් ගත්තොත් නේද? කනෙක්ෂන් එකක් තියෙනවා, සිම් කාඩ් එක තියෙනවා, බැටරි එක තියෙනවා, සර්කිට් එකක් තියෙනවා. ඒතර ඒව තමයි සම්පත් ටික. ඒවා එතකොට සාමූහිකව ක්‍රියා කරනවා මොකක් කරගන්නද? අර කෝල් එකක් නිර්මාණය කරගන්න, එහෙම නැත්නම් පණිවිඩයක් යවා ගන්න පාවිච්චි කරන තැනට. right? ඒතර ඒගොල්ලන්ගේ අරමුණ තමයි sannivedana කියන්නේ. right? ඒක නිසා මේ කියන හැඳින්වීම ඔයගොල්ලෝ ලියනකොට විභාගෙදී වුණත් මේ කියන වචන ටික අනිවාර්යයි. ඒකායන අරමුණක් තියෙනවා. අන්තර්ක්‍රියාකාරීත්වයෙන් කටයුතු කරනවා. සාමූහිකව ක්‍රියා කරනවා. right? ඒ වගේම සම්පත් සමූහයක්. right? මේ ටික මේ ලක්ෂණ ටික දකින්න ඕනම තැනක් ඔයගලන්ට කියන්න පුළුවන් සිස්ටම් එකක් කියලා. right? හරි. අපි ටක් ගාලා මේක ලියාගමුද? ඔයගොල්ලෝ මේක ලියා ගන්න අතරතුර මම මේ පහලින්
පොඩි පින්තූරයක් අඳින්නම් ඒකත් උතට ඇඳ ගන්න.
right. ඉවර නම් කියන්න ළමයි. ඉවරද ළමයි? ඉවරයි සර්. right. තාම ලියන අය ඉන්නවද? හරි. අපි එහෙනම් ඉස්සරහට යමු. එතකොට දැන් විභාගෙදී ඔයගලන්ගෙන් ওই නිර්වචනය ගැන අහලා තියෙනවා. ඊළඟට සමහර දේවල් පද්ධතියක්ද කියලා අපිට සත්‍යාපනය කරන්න කියලා තියෙනවා. එතකොට හැම එකකටම අපි මේ කියන කරුණු ටික තමයි නිශ්චිතව කියන්න ඕනේ. right? ඒතර සාමාන්‍යයෙන් පද්ධතියක්
පද්ධතියකට අදාළව තියෙන මේ සරල ක්‍රියාකාරීත්වය නැත්නම් පද්ධතියක් මොන වගේද කියන පොදු මොඩල් එකක් අපි ඇඳලා පෙන්නුවා. සාමාන්‍යයෙන් ඒගොල්ලෝ පද්ධතිය මෙන්න මේ විදිහට ඇඳලා පෙන්නනවා. right? මේ තියෙන්නේ පද්ධතියේ අපි ගත්තොත් මේක නම් පද්ධතිය. right? මේ රතු පාටින් යන බෝඩර් එකට අපි කියනවා පද්ධතියේ සීමාව කියලා. නැත්නම් බවුන්ඩරි එක කියලා. right? මේ පද්ධතියේ සීමාවෙන් මේ එපිට තියෙන කොටස right? මේ එපිට තියෙන ටික අපි කියනවා පරිසරය කියලා. පද්ධතියට අදාළව තියෙන පරිසරය. right? එතකොට පද්ධතියකට සීමාවක් තියෙනවා. ඒ සීමාව ඇතුලේ තමයි පද්ධතිය තියෙන්නේ. සහ ඒ පද්ධතිය Tamanට අදාළ පරිසරයත් එක්ක අන්තර්ක්‍රියා කරන්නත් පුළුවන් නොකරන්නත් පුළුවන්. right? එතකොට මේක තමයි පද්ධතියක පොදු ආකාරය කියලා අපි හඳුනගන්නේ. right? අපේ ළමයි right? මේක අපි අරගන්න පුළුවන් පද්ධතියක ස්වභාවය කියලා. right? ඒ වගේම තමයි ඕනම පද්ධතියකට අදාළව ඒ පද්ධතියට ඉන්පුට්ස් තියෙනවා, process එකක් තියෙනවා, output එකක් තියෙනවා. right? ඒක අපි පද්ධතියකට අදාළව තියෙන පොදු මොඩලය කියලා අපි හඳුන්වනවා. right? ඕනම පද්ධතියකට අදාළව ඒක පරිගණක පද්ධතියක් කියන එක අපි කතා බහ කරන්නේ නැහැ. මේක තමයි පද්ධතියක ස්වභාවයටත් වඩා පද්ධතියක මූලිකාංග කියලා අපිට ඒවා හොඳින් තමයි අපි නෝට් එකේ තියෙන පද්ධතියක මූලිකාංග. right? ඒ වගේම පද්ධතියේ මොඩල් එක ඕනම පද්ධතියක තියෙන මොඩල් එක තමයි නැත්නම් පද්ධතිය තුළ සිද්ධ වෙන ක්‍රියාවලිය තමයි ඉන්පුට්ස් අරගන්නවා, ක්‍රියාවලියක් සිද්ධ වෙන එක ප්‍රොසෙස් කරනවා, සැකසීමක් කරනවා, සහ ඒක අවුට්පුට් කරනවා. right? එතකොට ඒක අපිට ගන්න පුළුවන් පද්ධතියක සැකස්ම කියලා දාන කොමනකට රැකින්න. පද්ධතියක සිදුවන දෙයක් කියලා අපි දාමු. පද්ධතියක ක්‍රියාකාරීත්වය ආදාන තියෙනවා, ආදාන සැකස්මට භාජනය වෙනවා, සැකසීමට භාජනය වෙනවා. නැත්නම් මේක ක්‍රියාවලිය කියලා කියනවා. ඊට පස්සේ ප්‍රතිදානය.
right? Input process output කියලා අපි ඉංග්‍රීසියෙන් කතා කරනකොට කියනවා. හරි. මේ diagram දෙකත් ටක් ගාලා ඉඳ ගන්න ළමයි. හරිද ළමයි? ළමයි ඉවරද? හරි. තාම ලියන අය ඉන්නවද? ඉන්ඩිකේට් කරන්න පොඩ්ඩක්. හරි සර්. right. හරි. ඊළඟට අපි කතා කරනවා මේ පද්ධති කොහොමද වර්ගීකරණය කරගන්නේ කියලා. right. දැන් මේ පද්ධතියක ක්‍රියාකාරීත්වය කියන තැන් වලට අපි අරගත්තොත් ක්‍රියාකාරවලදී අපි පරිගණකය කියන එක අරගත්තොත් පරිගණකය අපිට පද්ධතියක් විදිහට අරගන්න පුළුවන්. right. අපි උදාහරණ කීපයකට මෙතනට පොඩ්ඩක් ලියාගමු.
right එතකොට මේ ආදාන ක්‍රියාවලිය ප්‍රතිදානය කියන එකට right ආදානය විදියට අපිට පරිගණක පද්ධතිය අරගත්තොත් පරිගණක පද්ධතිය අරගමු right පරිගණක පද්ධතියේ ආදානය වෙන්නේ මොනවාද ආදානය වෙන්නේ දත්ත right ප්‍රතිදානය වෙන්නේ තොරතුරු right ක්‍රියාවලිය නැත්තම් සැකසීම වෙන්නේ දත්ත සකස් කිරීම නේද right එතකොට අර අපි මේ කියපු මොඩල් එකට මේ සිස්ටම් එකක් දාගන්න පුළුවන් right ඊළඟට මනුස්සයාගේ ශ්වසන පද්ධතිය ගත්තොත් ශ්වසන පද්ධතිය ගත්තොත් ඒකට ආදානය වෙන්නේ මොනවද වායු කොලේ තියෙන වාතය නේද right ප්‍රතිදානය වෙන්නේ මොනවද රුධිරයට අවශ්‍ය ඔක්සිජන් වෙනහළු වලදී නේද සැකස්ම වෙන්නේ මොකද්ද නැත්තම් ක්‍රියාවලිය වෙන්නේ පෙනහළු වලින් වායු ගෝලීය ඇති වාතයෙන් ඔක්සිජන් වෙන් කර ගැනීම right ඔය වගේ ඕගොල්ලෝ අපට තියෙන ඕනෑම පද්ධතියක් අපි හිතලා බැලුවොත් මෙන්න මේ කියන මොඩල් එක ඇතුළට දාගන්න පුළුවන් right හරි ඔය උදාහරණ දෙකක් අක්කලා ලියාගන්න
ඉවරද ළමයි? හරි සර්. right එක්කෙනෙක් ඉවරයි අනිත් කට්ටිය තාම ලියන කෙනෙක් ඉන්නවද? right හරි හරි ඊළඟට අපි පද්ධති වර්ගීකරණයක් සිද්ධ කරනවා. කියන්නේ අපි ලෝකයේ අපිට දකින්න හම්බෙන පද්ධති ඒක විවිධ විදි වලට අපි වර්ගීකරණය කරනවා. right අපි පද්ධතියක් අරගත්තොත් අපිට එක විදියකට වර්ග කරන්න පුළුවන් විවෘත සහ සංවෘත පද්ධති කියලා. විවෘත පද්ධති සංවෘත පද්ධති. right එතකොට මෙතන විවෘත පද්ධතියක් කියන එක තමයි අපි අර මේ කලින් අවස්ථාවෙත් ඔයගලන්ට ඇඳලා කතා බහ කරේ විවෘත පද්ධතියක් කියලා කියන්නේ පද්ධතිය තමන්ගේ environment එක පරිසරය සමග අන්තර්ක්‍රියා කරනවා. ආදාන ලබා ගැනීම පරිසරයෙන් කරනවා, ප්‍රතිදාන ලබා දීම පරිසරයට සිදු කරනවා. right දැන් අපි අපේ ශ්වසන පද්ධතිය ගත්තොත් විවෘත පද්ධතියක්. right ඊළඟට මොබයිල් ෆෝන් එක ගත්තොත් අපි ගත්ත උදාහරණය විවෘත පද්ධතියක්. සංවෘත පද්ධතියක් කියලා කියන්නේ අවට පරිසරය සමග එක්කෝ අන්තර්ක්‍රියා නොකරන එහෙමත් නැත්නම් අන්තර්ක්‍රියාව බොහෝම සීමිත වෙච්ච අපේ රුධිර සංසරණ පද්ධතිය ගත්තොත් සංවෘත පද්ධතියක්. ඒක පෙනහළු හෘද වස්තුව තියෙනවා, ශිරා සහ ධමනි ටික තියෙනවා. ඒ ටික ඇතුලේ රුධිරය ගමන් කිරීම සිද්ධ වෙනවා. බොහෝම අඩුවෙන් තමයි රුධිරය නැත්නම් රුධිර සංසරණ පද්ධතිය බාහිර පරිසරයත් එක්ක ක්‍රියාත්මක වෙන්නේ. අපි සිරගයක් නැත්නම් බන්ධනාගාරයක් කරගත්තොත් අපි කියනවා සංවෘත පද්ධතියක් කියලා නේද? ෆ්‍රිජ් අරව මේවා යන්න පුළුවන් ඒක ඇතුළට. ඒක ඒ පද්ධතියේ තියෙන ගැටලුවක්. නමුත් අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ සංවෘත පද්ධතියක් කියලා. ආවට ලෝකයක් එක්ක නැත්නම් ආවට පරිසරයත් එක්ක අන්තර්ක්‍රියාකාරීත්වය බොහෝම අඩු වෙච්ච. right? ඒතර විවෘත පද්ධතියක් කදී අපිට දකින්න හම්බෙන්නේ මෙන්න මේ වගේ චිත්‍රයක්. right? පද්ධතිය මෙහෙම තියෙනවා. මේ තියෙන්නේ පරිසරය කියලා අපි හිතුවොත් right එතකොට ආදාන කියන දේවල් පද්ධතියට ලබා ගන්න පරිසරයෙන් ප්‍රතිදාන නැවත පද්ධතියට ලබා දෙනවා. right එතකොට පරිසරයත් එක්ක අන්තර්ක්‍රියාකාරීත්වය තියෙනවා. හරි. සංවෘත පද්ධතියක් පැත්ත ගැන හිතුවොත් ඔයිට වැඩිය කතාව වෙනස්.
පරිසරය තියෙනවා. මේ විදිහට පරිසරය තියෙනවා. ඒක ඇතුලේ මෙතන මම නම් කරන්න ඕනේ මේ තියෙන්නේ පද්ධතියේ සීමාව. right මේ තියෙන්නේ මේකෙදි පද්ධති සීමාව. මේක කියන්නේ concept එකක් සංකල්ප මේ විදිහට ගත්තම ආදාන තියෙන්නේ පද්ධතිය ඇතුළෙමයි. right ප්‍රතිදාන දෙන්නේ පද්ධතිය ඇතුළටමයි. ඒකට ආදාන දෙනවා ප්‍රතිදාන එතනටම අවුට්පුට් කරනවා. ඒකට ඔයගලන්ට මොකක් හෝ සංසිද්ධියක් ගැලපුවොත් ආදාන පද්ධතිය තුලම නිෂ්පාදනය වෙලා පද්ධතියට දීලා එතන යම් කිසි ක්‍රියාවලියක් වෙලා ප්‍රතිදානක් පද්ධතිය තුලටම නිකුත් කරන අන්න එතකොට අපි කියනවා ඒක සංවෘත පද්ධතියක් කියලා. හරි. ඒ වගේම තමයි අපිට පද්ධතිය කඩන්න පුළුවන් තව ක්‍රමයක් තමයි අපිට මේකලම කඩන්න පුළුවන් ස්වභාවික සහ කෘත්‍රිම කියලා. ස්වභාවික පද්ධති කෘත්‍රිම පද්ධති. right මේ කෘත්‍රිම කියලා කියන්නේ මිනිසා විසින් නිෂ්පාදනය කරන ලද කියන එක. man made කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. මිනිසා විසින් නිපදවන ලද. right ස්වභාවික කියලා කියන්නේ ස්වභාව ධර්මයන් විසින් හදලා දීලා තියෙන පද්ධති. දැන් උදාහරණයක් විදිහට මිනිස් ශරීරය නැත්නම් ජීවියෙක් කියලා අරගත්තොත් ජීවියා කියලා කියන්නේ ස්වභාවික පද්ධතියක්. right right ඊළඟට අපි වායුගෝලීය පද්ධතිය ඊළඟට ජල පද්ධතිය අරගත්තොත් ඒවා ස්වභාවික පද්ධති. right right වනාන්තර පද්ධතිය අරගත්තොත් මේවා ස්වභාවික පද්ධති. right කෘත්‍රිම පද්ධති විදිහට අපිට ගොඩාක් දේවල් කියන්න පුළුවන්. right මහා මාර්ග පද්ධතියක් right ඊළඟට නීති රීති පද්ධතිය right අපි කතා කරන පාසල් පද්ධතිය right ඒ විදිහට ස්වභාවික සහ කෘත්‍රිම කියන එක නිර්වචනය කරන්න පුළුවන්. තව බෙදන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි අපිට පුළුවන් ජීවී සහ අජීවී පද්ධති විදිහට මේක බෙදලා වෙන් කරන්න. ජීවී living system කියලා අපි කියනවා. අජීවී physical system නැත්නම් non living system කියලා අපි කියනවා. right ඒතර ජීවී පද්ධතියක් විදිහට නැවත අපිට උදාහරණයක් ගන්න පුළුවන් මිනිසුන්ගේ තියෙන පද්ධති සහ ජීවීන්ගේ තියෙන පද්ධති. right ඊළඟට අපිට ශාකයක තියෙන පද්ධතියක් අරගත්තොත් right ඒකත් අපිට ජීවී පද්ධතියක් විදිහට තමයි සලකන්නේ. මොකද විද්‍යාත්මකව ශාකය කියලා කියන්නේ ජීවී දෙයක් කියලා අපි සලකන්නේ. right
අජීවී පද්ධති විදිහටත් මම අපේ පොතේත් සඳහන් කරලා ඇති අපිට අරගන්න පුළුවන් සෞරග්‍රහ මණ්ඩලය. අජීවී පද්ධතියක් පාෂාණ වලින් හැදිලා එම ගොඩනැගිලා තියෙන්නේ. right. ඊළඟට මේ මිනිසා විසින් නිෂ්පාදනය කරන ලද ඉපදවන ලද පද්ධතිත් අපිට දැන් උදාහරණයක් විදිහට මහා මාර්ග පද්ධතිය ගත්තොත් අජීවී පද්ධතියක් කියලා අපිට වර්ග කරන්න පුළුවන්. right. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් පද්ධති වර්ගීකරණය කරන්න. right. ඔගොල්ලෝ මේකේ මාතෘකාව දාගන්න පද්ධති වර්ගීකරණය කියලා. මම ඒක මේ පැත්තෙන් ලියන්නම්. right. පද්ධති වර්ගීකරණය කියලා ලියාගෙන මේ ටික ඇඳ ගන්න. right. දිල්ෂාන් ඉන්න. දිල්ෂාන් උඩ ටික කියන්නේ මෙන්න මේ වගේ ටිකක් අපි ඇන්දේ ඉඩ තියාගන්න පොතේ ඉඩ තියාගෙන දැන් මේක ඇඳගන්න ඊට පස්සේ මම පොඩක් උඩ පෙන්නන්නම් ඔයාලට. පද්ධතියක ක්‍රියාකාරීත්වය කියන ටික ඉඩ තියාගන්න ඊට පස්සේ අපිට එන්න තියෙන මෙතනට. තේරුණාද දිල්ෂාන්? හරි සර් හරි. ඉන්න SS ඔයා ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න කියලා කියලා තින්නේ. ටක් ගාලා ගහ ගන්න. මේ ටික ඕනේද? ඔව් සර් ඔය ටිකත් ඕන. ඒකයි උඩත් ඕනේද මේ ටිකත් ඕනේද? ඔව් සර් ඔන්න ඔය ටික ඔය තුනින් දැන් ඕනේ. right හරි. ටක් ගාලා ගහ ගන්නකො ස්ක්‍රීන්ෂොට් එක. හරි සර්. හරි. ඊළඟට මේ ටික හරි සර්. හරි. දැන් තියෙන මෙන්න මේක අඳ ගන්න.
ඉවරද ළමයි? right එක්කෙනෙක් ඉවරයි අනිත් කට්ටිය Yes. ඉවරයිද? තව වෙලාව ඕනේද? right තාම අඳිනා ඉන්නවනම් පොඩ්ඩක් ඉන්ඩිකේට් කරන්න නැත්නම් ඉස්සරහට යමු right okay ළමයි මං කියන එක ක්ලියර්ලි ඇහෙනව නේද? ඉමාෂිට කනෙක්ට් වෙන්න අපහසුයි කියලා කියලා තියෙනවා දරුවනේ. මගේ කනෙක්ෂන් එකේ අවුලක්ද? ඉමාෂිගේ පැත්තේ අවුලක්ද? මං කියන එක ක්ලියර්ලි ඔයගලන්ට ඇහෙනව නේද? right හරි බලමු සමහර ටෙක්නිකල් අවුලක් වෙන්නේ. හරි දැන් මෙතනින් ඉස්සරහට අපි කතා කරන්නේ දැන් මේ පද්ධති ගැන නිර්වචනය අරගත්තයින් පස්සේ මෙතනින් ඉස්සරහට අපි කතා බහ කරන්නේ කම්පියුටර් සිස්ටම්ස් ගැන පරිගණක පද්ධතීන් ගැන right එතකොට වෙන විදිහකින් කියනවා නම් මිනිසා විසින් නිෂ්පාදනය කරන ලද පද්ධති ගැන right එතකොට මෙතනින් ඉස්සරහට පාඩම යන්නේ මොන වගේ පද්ධතිද අපි යවට තියෙන්නේ කියන එක පරිගණක පද්ධති පැත්තට ආවෙන් පස්සේ අඳුන ගන්න. right? දැන් තමයි ඇත්තටම අපි පරිගණක පද්ධති කියන පැත්ත ගැන කතා කරන්නේ. right? එතකොට පරිගණක පද්ධති කියන මාතෘකාව යටතේ right ඔය යටතේ පළවෙනියට අපි කතා කරනවා information system එකක් තොරතුරු පද්ධතියක් ගැන right මේ තොරතුරු පද්ධතියක් කියලා කියන්නේ සරලව අරගත්තොත් දත්ත සකස් කිරීමකට ලක් කරලා තොරතුරක් ලබා ගන්න පාවිච්චි කරන පද්ධතියක් right එතකොට මෙතනදී මේ තොරතුරු පද්ධති වල තියෙන විශේෂත්වය තමයි මේකට user ට interact වෙන්න right
පරිශීලනය කරන කෙනාට ඉන්ටරැක්ට් වෙන්න ඉන්ටර්ෆේස් එකක් තියෙන්න ඕන. right? ඒ කියන්නේ අතුරු මුහුණක්. මෙතන පරිශීලකයා ඉන්නවා. එයාට අතුරු මුහුණක්. ඒ කියන්නේ තොරතුරු පද්ධතිය සමග කෙලින්ම මුහුණ දෙන්නේ නැහැ. එයා යම අතුරු මුහුණක් කරහා තමයි සම්බන්ධ වීම සිද්ධ වෙන්නේ. right? මේ අතුරු මුහුණට හරහා එයාට පුළුවන් එයාට අවශ්‍ය විමසීම් කරන්නත් ඒ වගේම ඒකට අදාළව තියෙන ප්‍රතිචාර පවත්ව ගන්න. right? ඒ වගේම තමයි මේ අතුරු මුහුණට හරහා මේ විමසීම එහෙමත් නැත්නම් විමසීම් වලට අදාළව තව දේවල් සිද්ධ කරන්න පුළුවන්. right? මෙයාට මේකට දත්ත ලබා දෙන්න පුළුවන්. right? මූලික වශයෙන් කියන්නේ පරිශීලකයෝ විවිධාකාරයේ පරිශීලකයන් ඉන්න පුළුවන්. right? සමහරවිට මේ පරිශීලකයා තවත් සිස්ටම් එකක් වෙන්න පුළුවන්. තවත් පරිගණකයක් වෙන්න පුළුවන්. මිනිස්සු වෙන්න පුළුවන්. right? ඒකට පරිශීලකයාගේ පැත්ත ගත්තම මිනිසෙක් ඉන්න පුළුවන්. පරිගණකයක් වෙන්න පුළුවන් තව. right? නැත්නම් යම් කිසි process එකක් වෙන්න පුළුවන්, ක්‍රියාවලියක් වෙන්න පුළුවන්. right? කෙසේ හෝ මේ අතුරු මුහුණට හරහා තමයි තොරතුරු පද්ධතියත් එක්ක සම්බන්ධ වෙන්නේ. right? ඒතකොට මේ හම්බෙන දේවල් ටික විශේෂයෙන් දත්ත ටික database එකක store වෙනවා. right? ඒක බොහොම සාමාන්‍ය ප්‍රමාණයෙන් විශාල database එකක්. right? එතකොට මේ දත්ත සමුදායට අදාළව තියෙන දත්ත ටික ලැබෙන්නේ එකක් මේ පරිශීලකයන්ගෙන්. ඒ වගේම දත්ත සමුදාය පාවිච්චි කරලා පද්ධතිය ඇතුලේ විවිධාකාරයේ තොරතුරු හදාගන්න එක, ඊළඟට මේ විමසීම් වලට ප්‍රතිචාර නිර්මාණය කරගන්න එක, ඒ වගේම විවිධ වාර්තා නිර්මාණය කරගන්න එක සිද්ධ කරගන්න පුළුවන්. right? එතකොට මේ අතුරු මුහුණත හරහා එන දත්ත සමුදායට ලැබෙනවා. ඒ වගේම විමසීමුත් දත්ත සමුදාය පැත්තට එනවා. right? ඒ වගේම තමයි ප්‍රතිචාර වලට අදාළ වෙන අදාළ ප්‍රතිඵල නැත්නම් ප්‍රතිචාරයට අදාළ තොරතුරු වඩා හොඳයි අපි කියනවා නම් තොරතුරුත් මේ හරහා යනවා. right? ඒ වගේම තමයි මේ දත්ත සමුදාය පාවිච්චි කරලා නිර්මාණය කරගන්න පුළුවන් විවිධාකාරයේ වාර්තා. right? එතකොට දත්ත සමුදාය පැත්තෙන් ওই විවිධ වාර්තා සෙටල් කරගන්න, ඒ වගේම තමයි මේ දත්ත මේ හම්බෙන දත්ත ටික සකස් කරලා ඒක තොරතුරු බවට පත් කරලා මේ දත්ත සමුදායේ යම් කිසි කොටසකම ඔයගලන්ට තියාගන්න පුළුවන්. right? ඔය කියන දේවල් ටික සිද්ධ කරගන්න පුළුවන්. right? එතකොට මෙතනදී හොඳට මතක තියාගන්න මේ හැදෙන වාර්තා මම මේක මේ පැත්තට දැම්ම නම් වඩා හොඳයි. කමක් නැහැ. දත්ත සමුදායෙන් මේ හදාගන්න වාර්තාවත් අතුරු මුහුණත හරහා පරිශීලකයාට ලබා දෙන්න පුළුවන්. right? එතකොට
මේ දත්ත සමුදායෙන් තියෙන දත්ත ටික අරගෙන වාර්තාව හදනවා. ඒ වාර්තාව පරිශීලකයාට නැවත ලබා දීමක් සිදු කරන්න පුළුවන්. අපි එක මෙහෙම දාමු. right එතකොට මෙන්න මේ කොටසට මෙන්න මේ ටිකට අපි කියනවා මෙන්න මේ කොටසට අපි කියනවා information system එකක් කියලා. තේරුණාද ළමයි? පැහැදිලිද? හරි. අපි ටක් ගාලා ඇඳගමු මේක. පළවෙනි එක්කෙනා තොරතුරු පද්ධතිය. ඔව් දිල්ෂාන් මේක ඇඳ ගන්න ඕනේ. ස්ක්‍රීන් එකේ තියෙන එක. ඔව්.
ඉවරද ළමයි? ඔව් ළමයි තව මන් දිනා ඉන්නවද? හරි ඉස්සරහට යමු නේද ළමයි එහෙනම් ඊළඟට තියෙන පද්ධතිය right ඊළඟට අපි කතා කරනවා මේ තොරතුරු පද්ධතිය කියන එකෙන් ඉස්සරහට ගිහිල්ලා මේ automated system ස්වයංක්‍රීය කරන ලද පද්ධති. ඒතර automated system යටතේ අපි පද්ධති ಜಾති දෙකක් ගැන කතා බහ කරනවා. ඒ තමයි කාර්යාල ස්වයංක්‍රීය පද්ධතිය. ඉංග්‍රීසියෙන් අපි කියනවා office automation system එකක් කියලා. කෙටියෙන් OAS එකක් කියලා කියනවා. අනිත් එක්කෙනා transaction processing system. ගනුදෙනු සැකසුම් පද්ධතියක් කියලා අපි කියනවා. right? ඒතර ඇත්තටම අපි දෙවෙනියට කතා කරන්නේ ස්වයංක්‍රීය පද්ධති ගැන automated system. මෙතෙන්දී අපි වර්ග දෙකක් ගැන කතා කරනවා. එකක් කාර්යාලීය ස්වයංක්‍රීය පද්ධති right අපි ඉංග්‍රීසියෙන් කියනවා office automation systems කියලා කෙටියෙන් OAS එකක් කියලා කියනවා. දෙවෙනියට අපි කතා කරනවා transaction processing system නැත්නම් ගනුදෙනු සැකසුම් පද්ධතියක්. Transaction processing system. right එතකොට මේ office automation system එකක් කියලා කියන්නේ OAS එකක් කියලා කියන්නේ network එකක් හරහා අපේ office එකක තියෙන software සහ hardwares communicate කරන විදිහක් හදලා එක එක තැන්වල හුදකලාව සිද්ධ වෙන කටයුතු network එකක් හරහා හැමෝටම access කරන්න පුළුවන් ආකාරයකට හදලා තිබීම. right දැන් උදාහරණයක් විදිහට අපි office එකක් බැලුවොත් office එකක විවිධ පරිශීලකයන් ඉන්න පුළුවන්. right ඒ වගේම විවිධ දෘඩාංග තියෙන්න පුළුවන්. right උදාහරණයක් විදිහට ස්කෑනර් එකක් එක තැනක ෆික්ස් වෙලා තියෙන්න පුළුවන්. right ඊළඟට printer එකක් තව තැනක ෆික්ස් වෙලා තියෙන්න පුළුවන්.
right ඒ වගේම තමයි විවිධ පරිශීලකයන් මැනේජ්මන්ට් ලෙවල් එකේ කට්ටිය ඉන්න පුළුවන් සීනියර් මැනේජ්මන්ට් ලෙවල් එකේ කට්ටිය ඉන්න පුළුවන් සාමාන්‍ය සේවකයන් ඉන්න පුළුවන් right කියන්නේ පරිගණක හරහා වැඩ කරන අය right එතකොට ඔය වගේ විවිධ ආකාර වලින් විවිධ softwares තියෙන විවිධ hardwares තියෙන තැන් තියෙන්න පුළුවන්. දැන් එතකොට මේ කළමනාකරුවන් සාමාන්‍ය සේවකයන් ඊළඟට ආයතනයේ වැඩ කරන සේවකයන් පැත්ත ගත්තොත් ස්කෑන් කරගන්න ඕනොත් ඒගොල්ලෝ මේ අදාළ තැනට ගිහිල්ලා ස්කෑන් කරගන්න ඕනේ. එක ස්කෑන් එකක් නම් තියෙන්නේ. print out එකක් ගන්න අවශ්‍ය නම් අදාළ තැනට ගිහිල්ලා print out එක අරගන්න ඕනේ. නමුත් මේක network කිරීම හරහා right ජාලකරණය කිරීම හරහා අපි හිතමු ස්විච් එකක් දාලා right මේ හැම කෙනෙක්ම මේ ස්විච් එක හරහා කනෙක්ට් කරනවා right මෙහෙම ජාලයක් හැදුවයින් පස්සේ කාටවත් print out එකක් ගන්න කියලා විශේෂයෙන් printer එක ගාවට ගිහිල්ලා ඒ වගේ වැඩක් කරනවා scan එක ගාවට scan එකක් කරන්න නම් අපි scan එක access කරන්න ඕනේ right නමුත් scanner එක scanning manage කරන එක scan එක access කරගන්න එක right ඊළඟට scan වෙන දේ තව machine එකකට transfer කරගන්න එක වගේ දේවල් වලට එක එක තැන් වලට ගිහිල්ලා එක එක තැන් වල USB drive හරහා අරගෙන එහි මෙහි යෑමේ අවශ්‍යතාවයක් නැති වෙනවා right ඒ වගේම තමයි මේ සේවකයන් අතර තියෙන communication එක right ඒතර මේගොල්ලන්ට පණිවිඩයක් යවා ගන්න අවශ්‍ය නම් right මේගොල්ලන්ගේ පණිවිඩය network එක through අදාළ එක්කෙනාට ලැබීමට සලස්වන්න පුළුවන් right email වගේ පහසුකමක් පාවිච්චි කරලා right ඒතර මෙයාගෙන් මේ යන පණිවිඩය නැවත මෙයා ගාවට ලැබෙන්න සලස්වන්න පුළුවන් right ඒ වගේම තමයි වීඩියෝ කොන්ෆරන්ස් වගේ tools පාවිච්චි කරලා එක තැනකට එක්රැස් වෙන්නේ නැතුව යම් කිසි දෙයක් සම්බන්ධයෙන් සජීවීව සංනිවේදනය කරගැනීමේ හැකියාව තියෙනවා right ඒතර ඔන්න ඔය වගේ දේවල් ගත්තම මේ network එකක් නොතිබුණොත් මේ වැඩ කරන්න සමහරලාට අමතර සේවකයෙක් හෝ සේවකයන් කීප දෙනෙක් යොදා ගන්න වෙනවා ඔෆිස් ඔටෝමේෂන් සිස්ටම් එකකින් කරන්නේ මේ වගේ නෙට්වර්ක් එකක් පාවිච්චි කරලා මේ නෙට්වර්ක් එක හරහා ඒ තියෙන කාලය ඉතිරි කර ගැනීම සහ මිනිස් ශ්‍රමය ඉතිරි කර ගැනීමක් right එතකොට මේ සම්පූර්ණ මේ මුළු පද්ධතියටම තමයි අපි OS එක කියලා කියන්නේ right ඒ වගේම මේක OS එකක් වගේම තමයි මේ තියෙන local area network එකක් නේද මේ අපි devices ටික සම්බන්ධ කරලා හිතුවොත් මේ devices ටික සම්බන්ධයෙන් විතරක් අපි කල්පනා කරොත් අපි දැන් දන්නවනේ network වලට අදාළව කතා කරලා මේ තියෙන්නේ local area network එකක් LAN එකක් නැත්නම් අපි සිංහලෙන් කියනවා ස්ථානීය පෙදෙස් ජාලයක් කියලා නේද එතකොට මේ OS එකක තියෙන වැදගත්ම පොයින්ට් එක තමයි ස්ථානීය පෙදෙස් ජාලය. අර ইনফර්මේෂන් සිස්ටම් එකක තිබ්බ වැදගත්ම තැන තමයි දත්ත සමුදාය කියලා කියන්නේ. OS එකක තියෙන වැදගත්ම පොයින්ට් එක තමයි LAN එක කියලා කියන්නේ. මොකද LAN එක කියන එක කැඩුනොත් local area network කියන එක ඉෆෙක්ට් වුණොත් තේරුමක් නැහැ OS එකේ. right? හරි. මේක පොඩ්ඩක් අඳ ගමු නේද?
ඊට පස්සේ පහලින් TPS කියන මොකක්ද කියලා මම අඳින්නම් transaction processing system.
ඉවරද ළමයි? ඔව් සර්. හරි. අනිත් අය සාමාන්‍ය දින කෙනෙක් ඉන්නවද? හරි. අපි නම් ඉස්සරහට යමු. transaction processing system එකේ TPS එක ගැන පොඩ්ඩක් කතා කරන්න. right, transaction processing system එකක් නැත්නම් TPS එකක් කියලා කියන්නේ මේ ගනුදෙනු කියන්නේ ව්‍යාපාරයක සිද්ධ වෙන ගනුදෙනු වලට අදාළව ඒවායේ තොරතුරු තබා ගන්න පද්ධතියක්. transaction එකක් කියලා කියන්නේ ගනුදෙනුවක්. ඒතකොට එක එක ව්‍යාපාරවල ගනුදෙනු එක එක ආකාරයි. right, සුපර් මාකට් එකක් ගත්තොත් එතන තියෙන්නේ භාණ්ඩ මිලට ගැනීම සහ විකිණීමට අදාළ වෙන ගනුදෙනුවක්. ඊළඟට ඔයගොල්ලන්ගේ ටියුට් එකට මම දාලා තියෙනවා දුම්රිය පද්ධතියකට අදාළව. ඒ කියන්නේ සීට් එකක් වෙන් කරගන්න එක, සීට් එක බුකින් එක කැන්සල් කරන එක, ටිකට් පතක් ලබා ගන්න එක. එතකොට ඒ පද්ධතිය නැත්තම් බුකින් සිස්ටම් එකට අදාළව ඒකට අදාළ වෙන ගනුදෙනු වෙනම තියෙනවා. බුකින් සිස්ටම් එක කියන ගනුදෙනු වර්ග නෙවෙයි සුපර් මාකට් එක සිද්ධ වෙන්නේ. right, ඊළඟට අපි බැංකුවක් පැත්ත ගැන හිතුවොත් බැංකුවක සිද්ධ වෙන ගනුදෙනු ආකාර ආයි සුපර් මාකට් එක සිද්ධ වෙන ගනුදෙනු ආකාරයි ආකාර දෙකක්. right, ඒ වගේ ව්‍යාපාරයට අනන්‍ය වෙච්ච ගනුදෙනු තියෙනවා. right, ඒ වගේම තමයි ඕනම ව්‍යාපාරයක් සම්බන්ධයෙන් පොදු ගනුදෙනුත් තියෙනවා. right, common transactions උත් තියෙනවා. මොනවාද common transactions? අපි සේවකයෙක් ආයතනයට බඳවා ගන්න එක ඒක common transaction එක. ඕනම ආයතනයකට සේවකයෙක් බඳවා ගැනීම. right, ඊළඟට ඒගොල්ලන්ගේ සේවකයන්ගේ පරිණති ගෙවීම ඒක හැම ආයතනයකටම පොදු transaction එකක්. right, හැම ආයතනයකින්ම පරිණති ගෙවීම කියන දේ සිද්ධ කරනවා. right, එතකොට TPS එකේ ඔය කියන වර්ග දෙකේම ගනුදෙනු සටහන් වෙලා තියෙනවා. right, එකක් ආයතනයට අදාළව නැත්නම් ආයතනයට විශේෂ වෙච්ච ගනුදෙනු සහ හැම ආයතනයකටම පොදු වෙච්ච ගනුදෙනු. right, එතකොට transaction processing system එකක් ගත්තොත් TPS එකක් ගත්තොත් TPS එක ඇතුලේ මම උදාහරණයක් විදිහට මෙතනට සුපර් මාකට් එක කෙනෙක් ගන්නම්. right, එතකොට right මේ තියෙන්නේ සුපර් මාකට් එකේ අවසාන කියන ගනුදෙනුව ඉවර කරන තැන. right, ඒ කියන්නේ අපි බඩු ටික අරගෙන කම්පියුටර් ගාවට ඇවිල්ලා බිල් එක දාගන්න තැන නම් right, මෙතන ඉන්නවා අපි යාට නම දාමු අය කෙමි නේද, කැෂියර්. right, එතකොට මෙයාගේ පරිගණකයේ තමයි මේ TPS එක ගොඩක් වෙලාවට සම්බන්ධ වෙලා තියෙන්නේ. right, හැබැයි transaction processing system එකේ එක output එකක් විතරයි මේ තියෙන්නේ. right, එතකොට එයාගාවට අපේ භාණ්ඩ ටික අරගෙන ආවම භාණ්ඩවල මොනවාද තියෙන්නේ කියන එක එතනින් කනෙක්ට් කරගන්නවා. right, මේකේ තියෙන භාණ්ඩ වලට අදාළව right, මෙතනින් මෙතනට යනවා භාණ්ඩ මිලදී ගන්න අදාළ තොරතුරු. right, ඒ වගේම තමයි භාණ්ඩ මිලට ගන්නකොට මේ කියන මිලට ගැනීමට අදාළව බඩු තොග නැත්නම් භාණ්ඩ තොගයෙන් මේ අදාළ බඩු තොග ප්‍රමාණය අඩු වෙනවා. right, ඒ කියන්නේ ස්ටොක් එකේ කොච්චර තියෙනවද
right එතකොට මේ තියෙන්නේ බඩු තොගය නම් right මෙතනින් මේ පැත්තට ඉන්දීගත් භාණ්ඩ විස්තර ටික යනවා. ඒ ගියාම මේක ඇතුලේ තියෙන බඩු තොග ප්‍රමාණවල යම් යම් ආකාර වලින් ඉහළ යෑම පහළ යෑම සිද්ධ වෙනවා. right ඒ වගේම තමයි මේ සේවකයාට අදාළව සේවකයාගේ විස්තර ගබඩා කිරීමත් මේ TPS එකේ මේක කොටසක්. right මොකද ඒවා transactions. right මේ ඉන්නේ සේවකයා එයාට අදාළව තියෙන සේවක විස්තර. right ඔය ඔක්කොම මේ transaction processing system එක හරහා පාලනය වීමක් සිද්ධ වෙනවා. ඒක සේවකයෙක් ගැන විස්තර දැනගන්න අවශ්‍ය නම් TPS එක access කරලා බලන්න පුළුවන්. බඩු තොග පිළිබඳ ගැන විස්තර දැනගන්න අවශ්‍ය නම් එතනක් TPS එක access කරලා අපිට බලා ගන්න පුළුවන්. right ඒතර ඔන්න ඔය ගනුදෙනු සිද්ධ වීමේ ආකාරය ගබඩා වෙලා තියෙන තැන ඒකට දාලව තොරතුරු ලබා ගන්න පුළුවන් පද්ධතියට අපි කියනවා ගනුදෙනු සැකසුම් පද්ධතියක් කියලා. එතකොට අපි අරගත්තොත් පද්ධතිය ගනුදෙනු සැකසුම් පද්ධතිය TPS කියන එක ලොකේට් වෙලා තියෙන්නේ මෙහෙමනම් මේක අපි හිතමු යම්කිසි පරිගණකයක් කියලා. මේකට මේ ඩීටේල්ස් ඔක්කොම ලබා දීම සිද්ධ වෙනවා. right එතකොට සේවකයන්ගේ විස්තර බඩු තොග ගැන විස්තර ඔය කියන හැම දෙයක්ම අපිට මේ TPS එක හරහා access කරලා බලන්න පුළුවන්. right ඒතර TPS එකේම එක්තරා link එකක් තමයි මේ කැෂියර්ගේ මොනිටර් එකේ නැත්නම් සුපර් මාකට් එකේ කැෂියර්ගේ මොනිටර් එකේ දකින්න හම්බෙන්නේ. මොකද මේ බඩු තොග පිළිබඳ විස්තර මිල ඒ වගේ දේවල් TPS එකෙන් මෙතනට ෆීඩ් කරන්න පුළුවන්. right right ඔන්න ඔය ආකාරයේ ක්‍රියාවලියක් තමයි TPS එක කරහා සිද්ධ වෙන්නේ. එතකොට මෙතන අපි අරගෙන තියෙන උදාහරණය සුපිරි වෙළඳ සැලක සිදුවන ගනුදෙනු සම්බන්ධයෙන් නේද? right මේ පැත්තෙන් පාරිභෝගිකයවත් අඳිමු නැත්නම් නේද කාට් එක නිකන් එන්නේ නැහනේ. හරි ඇඳ ගන්න බලන්න ළමයි ඔය තමයි TPS එකේ කතාව. right දැන් නෝට් එකේ මේවා පිළිබඳ කතා කරලා තියෙනවා. right ඒක අපි මේ වීක් එක ඇතුළත කොහොම හරි ඉවර කරගමු. තීන්ත ටික ආපු ගමන් print කරලා දෙන්න ගන්න.
ළමයි ඉවර නම් කියන්න. ඉවරද ළමයි? හරි සර්. හරි. එක්කෙනෙක් ඉවරයි අනිත් කට්ටිය? right. හරි. ඊළඟට අපිට අඳුර ගන්න තියෙන්නේ දැන් මේ අපි කතා කරේ ස්වයංක්‍රීයකරණය වෙච්ච පද්ධතිනේ. ස්වයංක්‍රීය පද්ධති. එතකොට මේකට පස්සේ අපි කතා බහ කරනවා ආයතනයක කළමනාකාරීත්වය සඳහා කළමනාකරණ සහායක පද්ධති මොනවද කියන එක. right. අපිට එතකොට තුන්වෙනි එක්කෙනා විදිහට කතා බහ කරන්න තියෙන්නේ කළමනාකරණ සහායක පද්ධති. එතකොට කළමනාකරණ සහායක පද්ධතිය යටතේ වර්ග තුනක් ගැන අපි කතා කරනවා. right. එකක් තමයි management information systems කළමනාකරණ තොරතුරු පද්ධති.
right ඉංග්‍රීසියෙන් අපි කියනවා management information systems MIS කියලා තියෙනවා right ඊළඟට තීරණ සහායක පද්ධති decision supportive system කෙටියෙන් අපි කියනවා DSS එකක් කියලා right ඊළඟට තියෙනවා විධායක සහායක පද්ධති right ඔකට අපි කියනවා executive supportive system කියලා ඉංග්‍රීසියෙන් කෙටියෙන් කියනවා ESS කියලා right ඔන්න ඔය කියන පද්ධති තුන right හරි අපි අද මේක ලියාගෙන ඔතනින් සෙෂන් එක නතර කරමු මොකද මේ තුන් දෙනා එකට සම්බන්ධ කරලා කතා කරන්න තියෙන්නේ ඕක ලියාගෙන ඩිස්කනෙක්ට් වුණාට කමක් නැහැ right ඔය ටික ලියා ගන්න ඊළඟ දවසේ අපි ඔතන ඉඳලා කතා බහ කරගෙන යමු මම පුළුවන් තරම් try කරනවා ළමයි මේ දවස් දෙක තුන ඇතුළත print කරලා ඉවර කරගන්න තීන්ත ප්‍රශ්නේ විසඳුණොත් right ඒක නිසා මේ මොහොතේ ළමයි පොඩ්ඩක් අපි මේ විදිහට යමු right හරි ලියාගෙන ඉවර වෙලා ගිහින් එන්න හැමෝටම good night right